අපි දැන් ආරම්භ කරන්න හදන්නේ Python ක්‍රමලේඛන භාෂාව. Now we are going to start the Python programming language. This is the practical part of programming lesson. මේක තමයි ක්‍රමලේඛන කියන පාඩමේ practical කොටස විදිහට ඔයගලන්ට ලැබෙනවා. ඉතින් අපි A levels වල අපි කෙනෙක්ගෙන් අහුවොත් සමහරලාට ඔයගලන්ට A level වල අමාරු පාඩම් මොනවද කියලා. ඉතින් සමහර ගොඩක් දෙනෙක් අපිට කියයි flow chart, pseudocode, ඒ වගේම Pascal. හරි ඒක sorry program sorry flow chart, pseudocode, Python. එතකොට මේ Python කියන එක මෙච්චර අමාරු නම් අපිට මේක නොකර ඉන්න බැරිද? දැන් අපි අතහැරලා දානවා. ඕනේ Python. ඈ එහෙම අපේ සමහරු ඉන්නවා දැන් අපෝ එපා මට Python කියන්නේ මෙහෙමනේ ළමයි. දැන් ඕනම දෙයක් එපා ඕනේ අමාරුයි කියලා පටන් ගන්නකොට කොහොමත් ඒක පිළිහිටන්නේ නැහැ තමයි. ඒක අමාරුයි. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා ඒගොල්ලෝ හිතෙන් ඉන්නවා මේක අමාරුයි මේක මාර අපහසුයි එහෙම කියලා. දැන් මේක අපහසු වුණාම අතහැර ගන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. අතහැර ගන්න බැරි හේතුව මොකද? ගොඩක් අය දැන් ඕගොල්ලෝ ළමයි මේකෙන් සෙකන්ඩ් පේපර් එකට ක්වෙස්චන් එකක් එනවා. ඒ කියන්නේ දැන් ඕගලන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ there are 3 parts නේද? කොටස් 3යිනේ. MCQ, part A, part B. හරි. එතකොට ඉරිගහන ප්‍රශ්නයි A කියන්නේ part A කියන්නේ ව්‍යුහගත ඊට පස්සේ B කියන්නේ රචනා. කොටස් 3යිනේ. ඕකෙන් මුල්ම කාලේ MCQ එකට ටිකක් MCQ වලට ආව Python ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. ඒ මොකද ව්‍යුහගත වලට ප්‍රශ්නයක් ආවා. සෙකන්ඩ් පේපර් එකේ අර තෝරගන්න ප්‍රශ්න වලටත් එකක් එනවා. හරිද? ඊට පස්සේ කාලයක් එක්ක අර ව්‍යුහගත වලට එන ප්‍රශ්න අඩු වුණා. ඒකෙන් වෙච්ච දේ තමයි MCQ වලට එන ප්‍රශ්න ගන්න වැඩි වුණා. හැබැයි දිගටම වගේ අර තෝරගන්න ප්‍රශ්න වලට මේකෙන් ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා. දැන් ළමයි තෝරගන්න එකේදී කරන්නේ මේක මිස් කරන එක. දැන් අපිට අරන් බලන්න පුළුවන් ළමයි ඔය මේ විභාග දෙපාර්තමේන්තුවෙන් එවනවා යම් වාර්තා ඒවැදි පේනවා. නැත්නම් අපිට විභාගෙට ලියන්න බලන්න ගිය ගුරුවරුත් කියන දේ තමයි ළමයින්ගෙන් ඉතාම සුළු ප්‍රමාණයයි. හරි? විභාගයේ ප්‍රශ්න තෝරගන්න ළමයින්ගෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මේ B කොටසේ Python වලට අදාළ මේ flow charts වලට අදාළ ප්‍රශ්න තෝරගන්න. ඒකෙන් අදහස් කරන්නේ මේක නිකන් ළමයි කරන්නේ නැහැ වගේ. ඒ නිසාම MCQ වලට එන questions ගන්න වැඩි. දැන් ළමයි 20යි 20 දී මේකෙන් ප්‍රශ්න 10ක් ආවා. කියන්නේ Python ම විතරක් නෙමෙයි මේකට අදාළව මේ flow chart pseudocode ඔක්කොම එකතු කරලා. හරි? ප්‍රශ්න 10ක්. ඉතින් ප්‍රශ්න 10ක් එනවා නම් කොහොමද මේක අතාරින්නේ? විභාගයේ අතහැරලා ඉන්න මිනිස්සෙක්ට Python අතහැරියයි. හරි? විභාගයේ අතහැරලා යාන්තම් ගොඩ යන්න හිතන් ඉන්න අයට Python අතහැරියයි. එහෙම නැත්නම් විභාගයේ හොඳින් සමත් වෙන්න හිතන් ඉන්න කිසි කෙනෙක්ට Python අතහරින්න බෑ. මොකද එතන 10ක් අතහැරියොත් ඒ කියන්නේ 40යි තියෙන්නේ. 40න් 40ම ගන්න පුළුවන් නේද? නේ? අන්න ඒකයි තියෙන ගැටලුව. ඉතින් ඒකට මේක මේ එන අය මේ අමාරුවේ දාන්නේ නෑ ළමයි. ඒ ප්‍රශ්න හිතන තරම් අමාරු නෑ. හේතුව පුහුණුවක් නෑ. ප්‍රැක්ටිස් එකක් නෑ. දැන් පුහුණුවක් නැතුව සෙල්ලම් කරන්න ගියහම මොකද වෙන්නේ? පුහුණුවක් නැතුව ගීත ගායනා කරන්න, පුහුණුවක් නැතුව නටන්න, පුහුණුවක් නැතුව මොන දේ කරන්න ගියත් සාර්ථකව කරන්න වෙන්නේ නැහැ. හරි? එතකොට වැඩේ තියෙන්නේ Python කීකේ ඉන්නවා. තනියෙන් Python ටික කරලා බලන්නේ නැහැ. Python ගැටලු වලට තනියෙන් විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ නැහැ. කම්මැලිකම. එහෙම වුණාම Python අමාරු වෙනවා. දැන් මම 20යි 21 ළමයින්ටත් මේ වෙනකොට Python MCQ 100ක් කළා. ඕගලන්ට ඊටත් වැඩියෙන් කරනවා. ඇයි? හේතුව මේක කොහොම හරි පුරුදු කරවන්න ඕනේ මේ Python ටික හොඳින් ගොඩ දාගන්න. එතකොට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ නිසා මේක අතෑරලා ඉගෙන ගන්න පුළුවන් නම් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒ නිසා හොඳ අවධානයෙන් ඉගෙන ගත යුතු කොටසක් මේ Python. මම මේකේ වැදගත්කම සහ මේ අමාරුකම මම මේ කිව්වේ. හරි? එතකොට යමක් මේක අමාරු වෙන්නේ අපි එපා කියලා හිටියොත්, අපිට අමාරුයි කියලා හිටියොත්, මට බෑ කියලා හිටියොත් ඉතින් මේක බෑම තමයි. එනිසා මේක මම හොඳින් කරගන්නවා කොහොම හරි කරනවා. අනිත් එක ළමයි මේ Python පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑමින් හදන්නේ නැහැනේ.
එහෙම තිබුණා නම් මොකද වෙන්නේ? එහෙනම් A level උත් එපා වෙනවා සමහරවිට. මේකේ තියෙන්නේ මෙච්චරයි. මේ උගන්වන කෝඩින්ස් ටික Python එකේ ගහලා බලනවා අවුට්පුට් එක එන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක කරලා බලලා ප්‍රැක්ටිස් වෙනවා. එහෙම ප්‍රශ්න විභාගෙ දුන්නාම ඒකේ ප්‍රතිදානය හොයලා ඉදි ගහන්නයි තියෙන්නේ. ඕක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි හරියට කරනවා. ළමයින්ට වෙලා තියෙන්නේ Python වල බේස් එක ඒ කියන්නේ පදනම නැහැ. බේසික් ටික ඉගෙන ගන්නකොට ඒ ටික ඔළුවේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේකත් කරලා මේකත් එක්කම MCQත් කරනවා. එතකොට ඕගලන්ට ප්‍රැක්ටිස් කරවන්න තමයි මම හදන්නේ. ඒ නිසා මේ අතුරුදන් වෙන්න බෑ මේ පාඩම කරනකොට. එක දිගට රැඳිලා ඉන්න ඕනේ කොහොම හරි මේ තරමට වැදගත්ම කොටසක් මේ කරන්නේ අපිට අපි A level වල. හරි. මොකද අතිශය වැදගත් විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15ක් කළොත් ඉරිගහන ප්‍රශ්නාවත්තරම ලකුණු 10ක්. එතකොට ලකුණු 25ක වගේ වැදගත්කමක් තියෙන පාඩමක කොටසක් මේ අපි කරන්නේ. හරි. Python. එකම එක programming language එක ඕගලන්ට A levels වලදී තියෙනවා. O level වලදී කවුරු හරි ඉගෙන ගත්තේ නැත්නම් මේ ICT කරලා නැති අය ඉන්නවනම් මේ first time කරන programming language. හරි. ඉතින් අනිත් එක තමයි මෙතනින් එහාට ICT වලින් ඩිග්‍රී එකක් කරන්න ගියොත් යුනිවර්සිටි එකකට ඇත්තටම මේ බේසික් knowledge එක ඔයගලන්ට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. හරි. හොඳයි. එහෙනම් අපි ස්ටාර්ට් කරමු. Python කරන්න අපි ළඟ අපේ පරිගණකයේ කුමක් තිබිය යුතුයිද? ඕගොල්ලෝ Python software එක download කරලා install කරගන්න ඕනේ. කොහෙන්ද ගන්නෙ? Google වලට යන්න. Python කියලා search කරන්න. search කරාම ඔයගලන්ට එනවා පළවෙනිම වෙබ්සයිට් එක http://www.python.org. org කියන්නේ මොකද්ද? මේක free of charge. open source මේ සයිට් එකක්. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේක කිසිදු මුදල් ගෙවීමකින් තොරව මේකේ තියෙන මුදුකාංග ගන්න පුළුවන්. welcome to python org නැත්නම් කෙලින්ම downloads වලට යන්න. downloads වලට ගියාම මේ බලන්න Python අලුත්ම රිලීස් එක තියෙන්නේ download Python 3.9.5. හරි. ඉතින් මේ ගොඩාක් versions මේකේ තියෙනවා. හරි. 2020 10 වෙනි මාසේ 5 තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඊට පස්සේ Python ඉතින් දැන් අපි මෙන්න මේක තමයි මම හිතන්නේ මම දැන්ට ගන්නේ 2.7.17 2019 ඔක්තෝබර් 19 එකක්. ඉතින් ඔයගලන්ට මෙහෙමයි version එකේ ලොකු ගැටලුවක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ සමහර versions අතර codings වල පොඩි issues තියෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්න. ඉතින් මේකෙන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ කැමති version එකක් ඔයගොල්ලෝ download කරගන්න issue එකක් නැහැ. අපි ඊළඟ දවස් ඉඳලා මේකේ latest version එකකින් කරමු. ඔයගොල්ලෝ මේකේ තියෙන version එක කියන්නේ ඔයගලන්ට recommend කරපු version එකක් නැහැ. මොකද practical exam එකක් නැහැනේ. practical exam එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හැම version එකක්ම recommend කරනවා. ඒතකොට ඔයගොල්ලෝ මේ version එකෙන්ම විතරයි කරන්න ඕනේ. දැන් මේකේදී ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ. මේක download කරලා බලන්න. එතකොට දැන් මෙතන ඉන්න පුළුවන් computer එකක් use කරන්න නැති දරුවෝ. smartphone එකකින් class එකට log වෙන, tab එකකින් log වෙන. එතකොට ඒ අයට මොකද වෙන්නේ? කිසි ගැටලුවක් නැහැ පුතා. ඔයගලන්ට මේ Android apps තියෙනවා Python කරලා බලන්න පුළුවන්. ඒ නිසා app එකක් download කරලා මේකේ codings ටික කරලා බලන්න. මොකද අපිට තියෙන දේෙන් ඉපේ අපි ප්‍රයෝජන ගන්න නේද? අපිට නෑ කියලා අපි හිතුවා මේක හිතන් හිටියොත් අපිට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා phone එකට app එකක් download කරගෙන ඒ app එක හරහා ඔයගලන්ට කරන්න පුළුවන්. දැන් සමහර apps තියෙනවා ඒකෙන් HTML ටික කරන්න පුළුවන්, Python ටික පුළුවන්, PHP ටික පුළුවන්. එහෙම ඔක්කොම කරන්න පුළුවන් apps උත් තියෙනවා. නැත්තම් මේකට විතරක් app එකක් ඕගලන්ට download කරගන්න පුළුවන්. එහෙනම් download කරලා ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් ඔන්න Python install කරගන්න. හරි. දැන් බලමු මේ Python කියන්නේ මොකක්ද කියලා. 1985 දශකයේ අගභාගයේ සිට 1990 දශකයේ ආරම්භක කාලය දක්වා වෑන් රූසම් විසින් නෙදර්ලන්තයේදී Python භාෂාව නිර්මාණය කරන ලදී. මේ උසස් මට්ටමේ පරිගණක භාෂාවකි. තවද Python අර්ථ වින්‍යාස භාෂාවන් වන අතරම මේ බලන්න Python මොන භාෂාවද ළමයි? අර්ථ වින්‍යාසක භාෂාව.
අර්ථ වින්‍යාසික ඉන්ටර්ප්‍රිටර් ලැන්ග්වේජ් එක. පහසුවෙන් කියවා තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්තය. මුදුකාංග නිර්මාණ ශේත්‍රයේ ආධුනිකයෙකුට වුවද ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත. අපේ ළමයි ඇත්තටම Python අමාරුයි කියනවා. Java වගේ එකක් ඉගෙනනවා නම් සමහර වෙලාවට ඊට වඩා ප්‍රශ්න ඇති වෙනවා. අන්තික මෙහෙම එකක් තියෙනවා ප්‍රෝග්‍රෑමින් කියන එක කොච්චර වුණත් ළමයි අර හැමෝටම මම ඒක කියන්නේ මේ දිරවන්නේ නැහැ කියන හැමෝටම අල්ලන්නේ නැහැ. දැන් මොකද මමත් අවුරුදු ගාණක් මේ අපි ඉන්ටර්නැෂනල් ඩිප්ලෝමා හැන්ඩල් කරා. ඒ ඩිප්ලෝමා වල විෂුවල් බේසික් Java මේවා උගන්වන්න තියෙනවා. ඉතින් සමහර වෙලාවට උගන්වගෙන යනදී ළමයි අහනවා සර් මොකටද මේවා උගන්වන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරමට ඒ ළමයින්ට ඒවා පෙන්වන්න බෑ. ඉතින් එහෙම තියෙනවා. දැන් අපි හිතමු ග්‍රැෆික් ඩිසයිනින්, වෙබ් ඩිසයිනින්, ඇනිමේෂන් ඉන්ටරෙස්ටිං කියලා හිතනවනේ. ඒවා කියන්නේ එහෙම ඒවා මේ කිසිම ආසාවක් නැති අය ඉන්නවනේ. ඒ නිසා ඒක මොකද හේතුව? එක එක අය එක එක දේවල් වලට තමයි කැමති. ඉතින් මෙතනදී මං කැමති ඔක්කොම මගේ සිලබස් එකට ගන්න බෑනේ. ඉතින් ඒ නිසා අකමැත්තක් ඇති කර ගන්න එපා. කැමැත්තක් ඇති කරගෙන ඉගෙන ගන්න වෙනවා. Python is a general purpose interpreted interactive object oriented high level programming language. It was created by the Van Rossum during 1990. හරි. එතකොට මේක අර්ථ වින්‍යාසක භාෂාවක්. Python is a interpreted programming language. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන බලන්න ළමයි 1985 ඉඳන් 90 දශකයේ. ඒ කියන්නේ සෑහෙන කාලයකට කලින්. හැබැයි බලන්න ඕගොල්ලෝ දැක්කා මේ අවුරුද්දේ අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අපි පාවිච්චි කරන්නේ මේ 1985 හදපු එක නෙමෙයි. ඒක අප්ඩේට් වෙලා මේ වෙනකන් ඇවිල්ලා තිනවා. ගොඩාක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල අපි දැකලා තියෙනවා. බේසික් එකේ ළමයින්ට. ඒ කියන්නේ දැන් ඩිග්‍රීස් පටන් ගන්නකොට මුලින්ම උගන්වන්නේ එක්ක C, C++, ඒ අතර Python උත් උගන්වනවා. හරි. ඒ නිසා ගොඩාක් බිගිනර්ස්ලාට මේ මුදුකාංග නිර්මාණ ශිල්පී ආධුනිකයින්ට මේකේ තියෙන බේස්මන්ට් එක උගන්වන්න පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තමයි Python කියලා කියන්නේ. මේක අර්ථ වින්‍යාසක භාෂාවක්. ඉන්ටර්ප්‍රිටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. Python මගින් ලියන ලද කේත අදාළ මුදුකාංග වෙත ක්‍රියාත්මක කිරීමේදී යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලැබේ. ලයින් බයි ළමයි පේලියෙන් පේලිය තමයි පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ. අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි. Python is interactive. වස්තු මත පදනම් වූ භාෂාවකි. Python is object oriented. නවක මුදුකාංග ශිල්පීන්ට උචිත භාෂාවකි. Python is a beginner's language. Python භාෂාවේ තියෙන විශේෂ ලක්ෂණ. Python features. පහසුවෙන් ඉගෙනීමට හැකියවීම. Easy to learn. පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකියවීම. Easy to read. පහසුවෙන් නඩත්තු කළ හැකියවීම. Easy to maintain. අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වීම. Easy to interactive mode. පහසුවෙන් හැසිරවීමට හැකියවීම. portable. මේ ඉතින් Python ගැන පුංචි හැඳින්වීමක් තමයි මේ මුලින් කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි එනවා Python shell එකට. මොකක්ද මේ Python shell කියන්නේ? Python විධාන තිරය. ළමයි ඕගොල්ලෝ Python install කළාට පස්සේ හරිද? ඕගොල්ලෝ මේක search කළොත් Python search කළාම ඕගලන්ට මෙන්න මේ විදිහට දෙකක් ලැබෙනවා. එකක් IDLE Python GUI ඊළඟ Python command line. සමහරවිට මම දැකලා තියෙනවා ඇතැම් වෙලාවට සමහර ඉස්කෝලවල මේක command line එකකිනුත් උගන්වනවා. ඇත්තටම ඉතින් අපි command line එකකින් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට practical exam එකක් ඉන්නේ නැහැ. ඉතින් මෙච්චර මේ GUI එකක් තියාගෙන මොකටද අපි මේ command line interface එකක් පාවිච්චි කරන්නේ? ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකේ පාවිච්චි කරන්නේ දැන් මේක install වුණාම ඔයගොල්ලෝ search කළාම ඔයගලන්ට මෙන්න මේක තමයි ගන්න ඕනේ. IDLE Python GUI. GUI means graphical user interface. චිත්‍රක පරිශීලක අතුරුමුණක්. ඒ කියන්නේ මේ වර්ණ තියෙන menus පාවිච්චි කරන්න පුළුවන් ලස්සන අතුරුමුණක් තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි මෙතන තෝරගන්නවා Python GUI. ඒක තමයි මම select කරලා තියෙන්නේ. ඒක select කළාම ඔයගලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. බොහොම සරලයි ළමයි. ඇත්තටම දැන් සමහර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල මේ වගේ software open කළාම ටිකක් ඒකේ සංකීර්ණ බවක් තියෙනවා. මේක බොහොම සරලයි. උඩින්ම තියෙනවා version එක. ඒ කියන්නේ මේකේ මේ මුදුකාගේ මොකක්ද කියන එක. The top of the shell
had the version. මේකට අපි කියන්නේ shell එක කියලා ළමයි. මේක Python shell. මේක හරියට calculator එකක් වගේ. Python shell like a calculator. මොකද මේකෙන් අපිට ඕනම දෙයක් ගණනය කරන්න පුළුවන්. දත් ඇතුල් කරන්න පුළුවන්, අපතිදානය කරන්න ඔක්කොම කරන්නේ shell එකේ. මේකේ version එක තියෙනවා. හරි. ඒ වගේම ඔයගලන්ට පේනවා නේද මෙන්න මෙතන angle brackets තුනක් තියෙනවා. angular brackets. හැඩවරහන් තුනක්. Python වල හැටි ඒක තමයි. මේ shell එකේ. අපි දත්ත ඇතුල් කරන හැම වෙලාවකම මේ angle brackets තුන එනවා ළමයි. හරිද? ඕගොල්ලන්ට ඒක delete කරන්න බෑ. ඊට පස්සේ ඕගොල්ලෝ අතින් type කරන්න යන්නෙත් නැහැ. අන්න ඒකත් මතක තියාගන්න. ඒ angle brackets automatically එන්න ඕනේ. එතකොට මේක හරි මේ පල්ලෙහාට යනකොටත් ඒ angle brackets එනවා. එහෙනම් data input කරනකොට මේ තමයි අපිට angular brackets එන්නේ. හැබැයි data output කරද්දී අපිට angular brackets දකින්න හම්බෙන්නේ නැහැ. දැන් මේ Python shell එක නිකන් අපිට මේක shell එක. හරි. මේ Python shell එක, ඒ කියන්නේ මේ shell එක කියන්නේ අපි Python open කළාම අපිට එන interface එක. හරි. it like a calculator කිව්වනේ. දැන් මේක නිකන් calculator එකක් වගේ කිව්වනේ. මොන්න මම මේ විදිහට type කරලා බලන්න. 10 ධන 5. 15යි. 8 අඩු කිරීම 5 3යි. 8 වැඩි කිරීම 5 40යි. 8 නෙමෙයි. 2 වැඩි කිරීම 5 32යි. මොකද්ද වැඩි කිරීමෙන් කළේ? පස්සේ ඒකේ නෝට් එකේ තියෙනවා. හරි. The double star is representing the power or exponent. කියන්නේ මේ තරු දෙකෙන් පෙන්වන්නේ ළමයි බලය. තරු දෙකෙන් පෙන්වන්නේ මොකද්ද? බලය තමයි පෙන්වන්නේ. හරි? double star. ඊළඟට 8 divide by 2. 8 දෙකෙන් බෙදුවහම 4යි. ඕක මෙහෙම දුන්නොත් 10.0 බෙදීම 2 නෙවෙයි බෙදීම 3. 3.0 sorry 3.333 කියලා එනවා. ඒ කියන්නේ ළමයි දශම සංඛ්‍යා බෙදෙන සංඛ්‍යාවට හෝ බෙදෙන සංඛ්‍යාවට දශම આવුත් එහෙම පිළිතුරක් දශම විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපි දුන්නොත් මේක 10.0 බෙදීම මොකද්ද මේ බෙදීම කියන්නේ? flow division. යම් කිසි බෙදීමකදී දශම ටික නැතුව පූර්ණාංගය විතරක් ගන්න ඕනේ නම් හරි යම් කිසි බෙදීමකදී දශම ටික නැතුව ඔයගලන්ට whole value එක පූර්ණාංගය විතරක් ගන්න ඕනේ නම් අන්න ඒ වෙලාවට ඔයගොල්ලොන්ට මේ flow division හරි flow division is used to output only the whole value without decimal places. හරි. එතකොට අපි මේක තුනෙන් බෙදුවොත් මේ බලන්න දශම ස්ථාන එකක්වත් එන්නේ නැහැ. දශම ස්ථාන එකක්වත් එන්නේ නැහැ. මේවා ලියා ගන්න ඕනේ නැහැ. මේවා මේකේ තියෙනවා. හොඳේ. ඕගොල්ලෝ මම ඔයගලන්ට PDF එක දාන්නම්. මේ group එකට දාන්නම්. ඒක refer කරන්න. මොකද ලියා ගන්න එපා. මේකේ note එක දෙන්න ඕනේ. note එක හදලා දෙන්නම් මේ ප්‍රශ්න වලින් ඉස්සරහට මේක ඔයගලන්ට මේ ගන්න පුළුවන් ආව ගමන් මේ note එක හදලා දෙන්න. හරි? ඊළඟට 5% 2 මොකද්ද මේ percentage එකකින් එන්නේ? remainder බෙදා ඉතිරිය remainder තමයි පෙන්නන්නේ. 5 දෙකෙන් බෙදුවම 5ට 2 ඒවා කීයද? 5ට 2 ඒවා 2යි. නෑ මේක එක්සෑම් එකේ එනවා මේ ඉස්සරහට ගණන් හදන ඒවා ටිකක් එතකොට බලමු පුතා මේ ඉස්සරහට එනවා Python වලිනුත් එනවා මේ Python වල ගණන් හදන ඒවා ටිකක් එනවා මේ තව ඉස්සරහට මේ මගේ පුංචි ඒවා නම් ඉන්නේ මේ වගේ පුංචි ඒවා එන්නේ මේ ඊට වඩා පොඩ්ඩක් වැඩි ඒවා එනවා හරි බලමු ඉස්සරහට තියෙනවා හරි හරි එතකොට 5% 2 පහ දෙකෙන් බෙදලා ඉතිරිය 5% 2 and the remainder of 5 divided by 2 1
එතකොට අපි දෙනවා 10 10% to 0 10ට දෙකේ ඒවා 5යි ඉතිරි තියෙනවද නෑ ඉතිරි බිංදුව. ඒතකොට මේකෙන් පෙන්නන්නේ හැමතිස්සෙම මොකද්ද? ඉතිරිය. අර මතකද ළමයි අපි දැන් ෆ්ලෝ chart වලදී මේ මොනවාද? ඔත්තේ ඉරට්ට සංඛ්‍යා හිව්ව බලන්න මේ වගේ එක දැන් දාන්න පුළුවන්කම තිබුණා නම් හරි ලේසි නේ. හරි. දැන් අපි මේ ලියපු ෆ්ලෝ chart pseudocode Python වලින් හදලා බලනවා. එතකොට ඔයගොල්ලන්ට තව හොඳට පැහැදිලි වෙයි ඒ කරපු ටික. හරි. හොඳයි. ඉතින් Python shell එක කියන්නේ මේ වගේ calculator එකක් වගේ අපිට ඕනම දෙයක් input කරන්න බලන්න. මේවා output නේ මේ නිල් පාටින් පෙන්නන්නේ output. එකකවත් angle brackets තියෙනවද? එකකවත් angle brackets ඇවිල්ලා නැහැ. හරි. එතකොට data input කරනකොට විතරයි angle brackets හැඩවරහන් පාවිච්චි කරන්නේ. ප්‍රතිදානවලදී අපිට හැඩවරහන් එන්නේ නැහැ. හරි. ඊළඟට Python හඳුන්වන යන. Python හඳුන්වන යන. Python identifiers. හරි. Python හඳුන්වන යන. Python භාෂාව තුළදී භාවිත වෙන විචල්‍යයන් ශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන නම් හඳුන්වනයන් නමින් හැඳින්වේ. Python identifier is a name that used to identify variables, functions, classes, models or objects. හරි. ළමයි හඳුන්වනයක් කියන්නේ දැන් අපි ඕගොල්ලෝ අපි අඳුරගන්න නම් දාලා තියෙන්නේ. උපකරණ අඳුරගන්න හැම එකටම නමක් පාවිච්චි කරන්නේ. ඒ වගේ Python වලදීත් අපිට විචල්‍යයන් හදන්න වෙනවා. variables අර ඕගොල්ලෝ flowchart pseudocodes වලදී x නම් sum tot එහෙම කියලා පාවිච්චි කළේ. අන්න ඒ විදිහට මෙතනදි variables හදන්න වෙනවා. ඊළඟට මෙතනදී functions ශ්‍රිත හදා ගන්න වෙනවා. ඉතින් ඒවා හඳුන්වන්න විවිධ නම් පාවිච්චි කරනවා. එහෙනම් මේ යම් යම් දේ හඳුන්වා ගන්න පාවිච්චි කරන නම් වලට තමයි අපි Python වලදී කියන්නේ Python identifier. The Python identifiers are the name that used to identify variables, functions and other objects in Python. හොඳයි. ඒකෙදී නමක් අපි ලියනකොට බින්දු මේ ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ අකුරේ ඉඳන් Z අකුර වෙනකන් තියෙන ඉංග්‍රීසි අකුරකින් තමයි අනිවාර්යයෙන්ම අපේ හඳුන්වනයක් පටන් ගන්න ඕනේ. ඒ වගේම කොයිම වෙලාවකවත් නම්බර් එකකින් හඳුන්වනයක් පටන් ගන්න බෑ. නම්බර් එකකින් හඳුන්වනයක් පටන් ගන්න බෑ. ඒ වගේම we does not ability to use other symbols. Only can ability to use underscore. ඕගලන්ට underscore එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ යටිද. ඒ අරින්න වෙන කිසිම සංකේතයක් හඳුන්වනයක නමක් විදිහට පාවිච්චි කරන්න බෑ. එහෙනම් identifier එකක් විදිහට යනවා නම් ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉලක්කමකින් පටන් ගන්න බෑ. සිම්බල් එකක් සංකේතයක් පාවිච්චි කරන්න ඕනේ නම් ඔයගලන්ට underscore එක යොදන්න පුළුවන්. හරි. මම ඒක කරන විදිහ ඉස්සරහදී කියලා දෙන්නම්. ඊළඟට උද්දෘත Python උද්දෘත මේ සමහර වෙලාවට අපිට සමහර දේවල් බැරි වෙන්නේ ළමයි මේ පුංචි දේවල් දන්නේ නැති වුණා. හරි. සමහර දේවල් අපිට Python වලදී බැරි වෙන්නේ මේ සමහරලාට මේ පුංචි දේවල් අපි දන්නේ නැති වුණා. හරි. Python තුල පාවිච්චි වෙන උද්දෘත මේක නම් මේ පොඩි මිස්ටේක් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන එක කොටේෂන් එකයි දෙපැත්තට එන්න ඕනේ. මම ඒක printer එකේදී හදලා දෙන්නම්. Python උද්දෘත Python quotations. ළමයි අපි Python වල යමක් type කරනකොට විශේෂ අකුරු හරි අකුරු type කරනකොට වචන type කරනකොට අපි දැන් HTML අපි කළානේ. අනිත් ඒවාදී අපි single quotation හරි double quotation හරි තමයි පාවිච්චි කරන්නේ. මේකෙදි එහෙම නෑ. මේකෙදි single, double, triple කියන quotation වර්ග තුනම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට මෙන්න මෙහෙම type කරන්න පුළුවන්. ඔන්න single quotation. apple. මේ quotation දැම්මම ඒවා කොළ පාටින් තමයි පෙන්නන්නේ. අපි ඒවට කියනවා වදන් කියලා. මේ strings ඒවා ඉස්සරහට ඉගෙන ගමු. strings. ඔය apple. ඊට පස්සේ අපි double quotations ඇතුලේ දුන්නොත් ඒත් apple. ඒක single quotation එකේ output එක. triple quotations දෙනවා නම් අපිට පුළුවන් double quotations තුනක් දෙන්න මේ විදිහට. triple quotations දෙනකොට මේ වගේ double quotations තුනක්. ඊට පස්සේ single quotations තුනක්. මේ විදිහට දෙන්න. හරි? triple quotations. එහෙනම් අපිට Python වලදී යමක් double quotation ඇතුලේ නැත්නම් single quotation ඇතුලේ දෙන්න පුළුවන්කම
තියෙනවා සිංගල් ඩබල් ට්‍රිපල් තනි ද්විත්ව සහ ත්‍රිත්ව උද්දෘත පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට Python වල අපිට කමෙන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. Python වල කමෙන්ට්ස්. මොකද කමෙන්ට් කියන්නේ? දැන් ඇත්තටම මේ කමෙන්ට් එක වැදගත් වෙන්නේ ප්‍රෝග්‍රෑම් දැන් අපි මේ පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම්ස් වල කොච්චර කමෙන්ට්ස් ඇද්ද? එතකොට මේ කමෙන්ට් වැදගත් වෙන්නේ යූසර්ට නෙවෙයි. කමෙන්ට් එක වැදගත් වෙන්නේ කාටද? මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන අයට. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන කෙනෙක්ට අපි හිතමු මෙහෙම තියෙනවා කියලා. මේ චූටි එකක් හොඳේ 4 ධන 5 ඔහොම තියෙනවා. මට කියන්න ඕනේ මේක එකතු කිරීමක් කියලා. ඔන්න මම hash ඒක රතු පාටින් පෙන්නන්නේ. දැක්කද hash this is a addition. මේක එකතු කිරීම. ඔන්න එන්ටර් කළා. 9යි කියලා උත්තරය ආවා. අර this is addition කියන එක කාටවත් පේන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක හදපු කෙනෙක් තමයි දන්නේ මෙතනදී කරලා තියෙන්නේ මේ addition එක addition කරන එක. එකතු කිරීම තමයි මෙතන දාලා තියෙන්නේ. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක අපිට ඕනම තැනකින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. පළවෙනි පේලියෙන් පටන් ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. අන්තිම පේලියෙන් පටන් ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි. user කැමති ඕන තැනකින් කමෙන්ට්ස් දාන්න පුළුවන් Python වල. හරි. හොඳයි. ඊළඟට Python වල වැදගත්ම දෙයක් තමයි Python variables. හරි. Python variables. Variables are the storage locations. Variables are the storage locations on the random access memory then used to store the data and instructions temporarily when the program is executed. වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් යන අතරතුරදී ඒ වැඩසටහනට අදාළ දත්ත විධාන తాවකාලිකව RAM එකේ ගබඩා කරන පාවිච්චි කරන ස්ථානයන්ට කියනවා විචල්්‍ය කියලා. variables. ඉතින් මේ variables අපි తాවකාලිකව හඳුනන්න නම් පාවිච්චි කරනවා. අන්න අපි ඒවට කියනවා variable names කියලා. හරි. variable names. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. දැන් උදාහරණයක් ගත්තොත් සරල දෙයක්. හරි. අපිට දැන් අපි 10යි 20යි එකතු කළානේ මෙහෙම. එතකොට ඒක 30යි කියලා උත්තරය ආවා. අපි නිකම්ම ඕක දෙන්නේ නැතුව අපි මෙහෙම කියනවා. x සමානයි 10යි. අන්න දැන් මොකද අවුට්පුට් උන්නේ. ඊට පස්සේ අපි කියනවා y සමානයි 20යි. දැන් x is a variable. x කියන්නේ විචල්‍යයක්. y is a variable. y කියන්නේ විචල්‍යයක්. The 10 is assigned to the x. 10 ආදේශ කරලා තිනවා x ට. The 20 is assigned to the y. 20 ආදේශ කරලා තිනවා y ට. හරි. Now දැන් අපි මොකද කරන්නේ? දැන් අපි ඇඩ් කරන්නේ 10 20 නෙමෙයි xy. එහෙනම් x plus y. දැන් දැක්කද? මෙතනදී නිකම්ම වටිනාකම් දෙකක් අපි පාවිච්චි කළා. මෙතනදී ළමයි අපි මොකද කළේ? වටිනාකම් දෙක විචල්්‍ය දෙයකට ආදේශ කළා. දැන් මේ වෙලාවේ අපේ తాවකාලිකව විචල්්‍යයක් හැදෙනවා x කියලා. x කියන විචල්්‍ය ඇතුලේ 10 තියෙනවා. y කියන විචල්්‍ය ඇතුලේ 20 තියෙනවා. හරි? දැන් අපිට මේකේ මෙහෙම දැන් එතකොට මේ කෙනෙක්ට මෙහෙම එකතු කළාම මෙහෙමයි වෙනස මොකක්ද කියලා. දැන් බලන්න අපිට මේ y වල ස්ටෝර් කරලා තියෙන වටිනාකම ඕන වෙලාවක ගන්න පුළුවන්. මෙහෙම. මම ආයිත් දෙනවා z සමානයි 30යි. ඊට පස්සේ කියනවා x z. sorry. x z. 60යි. හරි. දැන් මෙතනදී sorry. මේක බලන්න වෙච්ච දේ මගේ අතින් වැරදීමක් වුණා ඒකෙන් උත්තරේ වෙනස් වුණා. මොකද්ද මම කිව්වේ? මම මෙතන කිව්වා x සමානයි z කියලා. මොකද්ද ඒකට අදහස් වුනේ? x කියන්නේ දැන් z කියලා. දැන් z මම z වලට කීයද දුන්නේ 30. දැන් මෙතනදී මම මොකද්ද කියුවේ? මේක මම ටයිප් කරපු එක නෙවෙයි වැරදීමක් වුණා මගේ අතින්. x z. x කියන්නේ z. දැන් x කියන්නේ කීයද 30යි. එහෙනම් මම x z එකතු කළාම 30යි 60යි කියලා උත්තරය ආවා. හරි. මම y ගන්නන්නකෝ. y ධන z. y කියන්නේ 20යි z කියන්නේ 30යි 30යි 20යි 50යි. ඉතින් අන්නේ විදිහට අපි variable එක
data එකක් store කළාම ආයිත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ළමයි variable එක නමක් දෙනකොට ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනේ. The variable name is need to start with the English letter. මේ විදිහට. දැන් ඉසෙට් දැන් අපි කියවනේ x equal 10. එහෙමද කිව්වා. දැන් අපි මම ටයිප් කරනවා a equals 2.5. a කියන්නේ 2.5. b සමානයි කමල්. ඔන්න තව මතක තියාගන්න ඕන දෙයක්. මොකක්ද? ළමයි අපි Python වලදී අකුරු පාවිච්චි කරනවා නම්, අකුරු ඇතුල් කරනවා නම්, වචන ඇතුල් කරනවා නම් අනිවාර්යයෙන්ම single, double, triple quotations ඇතුලෙන් දෙන්න ඕනේ. If we insert the letters, sentence or paragraph into the Python needs to input with the single, double or triple quotations. අකුරු හැමතිස්සෙම ඇතුල් කරන්න ඕනේ මොනවත් එකද quotation එක. දැන් කෙනෙක් එතකොට අහන්න පුළුවන් අපි XYZ වලට ඇයි quotation දැම්මේ නැත්තේ කියලා. ළමයි මෙතන XYZ AB කියන්නේ ඉංග්‍රීසි අකුරු වුණාට දැන් මෙතන මේක අකුරක් නෙමේ variable එකක්. The variable names not need to quotations. හරි. විචල්්‍ය නාම සඳහා උද්දෘත යෙදීමක් අවශ්‍ය නොවේ. ඒක මතක තියාගන්න. දැන් මේක හිතන්නකෝ මෙහෙම ඔන්න මම මේක එන්ටර් කරනවා මෙහෙම. මම x කියලා ටයිප් කරලා එන්ටර් කළොත් මොකද කියන්නේ? අන්න දැන් x මෙතන තියෙනවනේ. මම දෙන්නම් c කියලා එන්ටර් කළොත් මොකද වෙන්නේ? අන්න error message එකක්. C is not defined. මම කියන්නේ අකුරු නිකන් ටයිප් කරන්න බෑ. මම දුන්නොත් මෙහෙම දැන් වැරදි වුණාද? නෑ. එහෙනම් අකුරු දෙනවා නම් අනිවාර්යයෙන්ම වචන දෙනවා නම් quotation එක දෙන්න ඕනේ. හැබැයි මම මෙහෙම ටයිප් කළොත් C සමානයි C equals 10. C සමානයි 10යි. Then C is not a text. C is a variable. Then C කියන්නේ අකුරක් නෙමෙයි. C කියන්නේ විචල්‍යයක්. It is not error. දැන් මේක error එකක් නෙවෙයි. පැහැදිලිද ඔයගලන්ට? හරි. එහෙනම් විචල්‍යයකට අකුරු පාවිච්චි කරනකොට double single quotations දාන්න ඕනේ නැහැ. හරිද? හැබැයි නිකන් අකුරක් වචනයක් පේලියක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම උද්දෘත දාන්නම ඕනේ. හරි? එතකොට අපි විචල්‍යයට පාවිච්චි කරන නම දීලා සමාන ලකුණ දීලා වටිනාකම දුන්නම ඒක ඉබේම විචල්‍යයක් බවට පත් වෙනවා. දැන් අපි තුමුකෝ මේක මෙහෙම දුන්නා කියලා. x සමානයි apple. අපි ඔහොම දෙනවා. error message එක. apple is not defined. දැන් x is not defined කියන්නේ නේ x හරි. ඇයි විචල්‍ය මුලට එන අකුර විචල්‍ය. ඊට පස්සේ සමානයි අකුරු පාවිච්චි කරනවා නම් උද්දෘත ලිවීම අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. හරි. දැන් අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. අපි හිතමුකෝ 4x සමානයි 5. වැරදි. අකුරක් ඉලක්කමක් මුලට දාලා variable name එකක් ලියන්න බෑ. එහෙනම් අපි ලියනවා x 4 සමානයි 5. ඒක හරි. එතකොට අපිට ඕනේ නම් underscore යටියට පාවිච්චි කළා මේ විදිහට. මේ බලන්න මේවා ඉරි ගහන ප්‍රශ්න වලදී එනවා. හොඳේ? underscore x underscore 4 සමානයි 5. බලන්න වැරද්දක් නැහැ. එතකොට අපි දෙනවා num underscore 2 සමානයි 58. ඒත් හරි. මේ බලන්න මම දැන් මෙහෙම නිකන් දුන්නොත් නම් underscore 2 කියලා දුන්නොත් 58 ප්‍රතිදානය. හරි. ඒ නිසා විචල්්‍ය නාමයක් ලියනකොට ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මුලට ඉලක්කමක් පාවිච්චි කරන්න බෑ. සංකේත පාවිච්චි කිරීම කරන්න දෙයක් පුළුවන් දෙයක් නෙමෙයි. සංකේතයක් ඕනේ නම් underscore එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට මම දැන් මේ variables වලින් නවත්තනවා. මොකද ඊට පස්සේ තියෙන්නේ data types. ඒවා එක දිගට කතා කරන්න ඕනේ. ඒ නිසා මේ variables ටිකෙන් මම නවත්තනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අද මේ කරපු Python ටිකෙන් ඔයගොල්ලෝ message කරන්න. මේ ටිකත් ඔන්න බලා ගන්න. මේවත් අපිට නිතර විභාගෙදී හම්බ වෙන දේවල්. මම කියන්නේ මේ
ප්‍රශ්න 10ක් කියලා මේ මහා අමාරු ඒවා ඉන්නේ එනවා අමාරු ඒවා. ඒකෙන් දෙකක් තුනක් අමාරු වෙනවා. අනිත් ඒවා කොහොම හරි ගොඩ දා ගන්න පුළුවන්. මෙහෙම දැන් මට මෙහෙම වේරියබල්ස් තුනක් දෙන්න ඕනේ. කොහොමද? මේවා මකන්න බෑ හොඳේ දුන්නට පස්සේ. එහෙම මකන්න බෑ ඒවා. හොඳේ. ඔයගලන්ට මේ අපැහැදිලිද නෑනේ? පේනව නේද? පේනවා සර්. මම පොඩ්ඩක් ඉස්සුවා. හරි. දැන් මෙහෙම දෙමු. a සමානයි 5යි. b සමානයි 3.5යි. c සමානයි hello. මෙහෙම දෙමු. මෙතන දැන් there are three variables. The 5 is assigned to the a, 3.5 is assigned to the b, hello is assigned to the c. 5 a ට ආදේශ කරලා තියෙනවා 3.5 b ට ආදේශ කරලා තියෙනවා hello කියන වචනේ c ට ආදේශ කරලා තියෙනවා. එහෙනම් මේ මට මුද්‍රණය කරනකොට ළමයි print කියන වචනේ ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක ඊළඟ දවසේ හොඳට පැහැදිලිව ඉගෙන ගමු. දැන් මම නිකම්ම a කියලා දීලා enter කළාම 5 පේනවනේ. නමුත් මට ඉතින් ඒක මෙහෙම ලස්සන කරලා දෙන්න පුළුවන්. print තව බොහොම වැදගත් කාරණාවක් තියෙනවා කියන්නේ Python වල තියෙනවා keywords කියලා જાතියක්. receive words. keywords කොයි වෙලාවකවත් capital වලින් ලියන්නේ නැහැ. simple වලින් ලියන්නේ. තේරුණාද? මේක දැන් Python වල type කරද්දී නම් කිසි අවුලක් වෙන්නේ නැහැ. මොකද error ආවොත් අපි දන්නවනේ. හැබැයි පොතේ ලියද්දී තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා මේ keywords විතරයි යා. දැන් බලන්න මේ print කියන එක මම තැඹිලි පාට වුණා. ඒක keyword එක. හරි? එතකොට ඒක print එක simple වලින් අපි දුන්නේ. එහෙනම් print a. අන්න a print. ඊට පස්සේ මම දෙනවා ඒක ටිකක් ලස්සන නිකම් print වෙන්නේ නැතුව නිකන් ලස්සන කරලා දෙනවා print b. b print කරනවා. print c. hello. ඔන්න තව පොඩි වෙනසක් ඕගලන්ට බලා ගන්න පුළුවන් වුණා නම්. නිකම්ම c කියලා දුන්නම එනවා hello. ඒත් හරි. හැබැයි නිකම්ම c කියලා දුන්නම hello දෙපැත්තට මොනව වෙනවද? තනි උද්දෘත එනවා. හැබැයි print c කියලා දුන්නම එක උද්දෘතයක්වත් නැහැ. අන්න ඒකත් මතක තියාගන්න. හරි. කියලා මම මේක කරලා බලන්න කියලා. ඒ කියන්නේ අපි දැන් ඕගොල්ලෝ මේ අතරතුර දැන් අද නම් ලොකු දේවල් නැහැ. ඊළඟ දවසේ දැන් ටියුට් එක හම්බ වෙනකම් ඕගොල්ලෝ මොන හරි කොලයක් පෑනක් තියාගෙන ඕන දෙයක් නෝට් ඩවුන් කරගන්න. ඕගලන්ට ඒ කියන වෙලාවේ අමතක වෙයි කියලා හිතෙනවනම් නෝට් ඩවුන් කරගන්න නිකම්ම බලන් ඉන්න නැතුව ඒකට වඩා හොඳයි. හරි. එතකොට මෙතන print කියන command එකත් එක්ක අපි වචනයක් නිරූපණය ප්‍රතිදානය කරනොත් single quotation double quotation එන්නේ නැහැ. නිකම්ම නිරූපණය කරනහම මේ බලන්න c කියලා දුන්නහම single quotations එනවා. හොඳයි. දැන් අපි මේ විචල්්‍ය තුනට වටිනාකම් තුනක් ආදේශ කළානේ. ඒ ආදේශ කළේ පේලි තුනකටනේ. අපිට බැලද එකම පේලියෙන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට අපේ වැඩේ ලේසි. a, b, c සමානයි 5,3.5 hello. හැබැයි ළමයි මෙතනට දෙන විචල්්‍ය ගානට වටිනාකම් ගානක් මෙතන දෙන්න ඕනේ. දැන් බැරි වෙලාවත් අපි a b c කියලා දීලා 5.3.5 කියලා නිකන් හිටියොත් ඔන්න error එකක් එනවා. ඔක්කොම වරදි. හරි? එතකොට මේක ඉන්ටර්ප්‍රිටර් බේස් කිව්වනේ. නේද? ඒ කියන්නේ පේලියෙන් පේලිය හරිද වැරදිද කියලා බලනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම විචල්්‍ය ගානටම වටිනාකම් ගානක් දෙන්න ඕනේ. ඔන්න එන්ටර්. දැන් අපි නිකන් c කියලා දෙමු. ඊළඟට අපිට ඕනේ එකම විචල්්‍යයට එකම වටිනාකම දෙන්න. a සමානයි b සමානයි c සමානයි 10. ළමයි දැන් මම a ටත් b ටයි c ටයි තුන් දෙනාටම 10 සමාන කළා. එහෙනම් දැන් a කිව්වත් 10යි b කිව්වත් 10යි c කිව්වත් 10යි. හරි? හොඳයි. ඉතින් අපි මෙතන Python වල මූලික ලක්ෂණ, Python විචල්‍යයන් සහ උද්දෘත ගැන තමයි වැඩිපුරම මෙතනදී කතා කළේ. ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ Python වල දත්ත වර්ග, data types. හරි? ඉතින් ඒක ගොඩක් වැදගත් කොටසක්. අපි ඊළඟ දවසේ ඒ කොටස සාකච්ඡා කරගෙන යන්න. ඇබ්සන්ට් වෙන්න එපා. Python ටික දවසක් කරන්න වෙනවා. ටිකක් ලොකු පාඩමක්. හිමින් කරන්නම් ඕගලන්ට අවබෝධ වෙන්නේ. ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන්න. ගෙදර Python
මාත් අපි කරනකොටම අපි එකට වැඩ කරගෙන යමු. ඕගොල්ලොත් ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් Python install කරගන්න. ෆෝන් එකේ ටැබ් එකක් දාගන්න. මේ Android වලින් දාලා ලෑස්ති වෙන්න. නෝට් එකක් මම ලැබෙන සලස්සන. මොකද මේ කෝඩින් පොත්වල ලියලා කරන්න ගියොත් ඒක ප්‍රායෝගික නෑ. සෑහෙන අපහසුයි. ඉතින් ඒ නිසා මේකට මම නෝට් එක හදලා තියෙන්නේ printed note එකක්. පුළුවන් හැකියාව ලැබිච්ච ගමම දෙන්නම්. එතකන් ඕගොල්ලෝ පොඩි නෝට්බුක් එකක් හරි තියාගෙන මේ කරන සමහර අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගෙන වැඩ කරගෙන යන් මාත් එක්කම එකට. හරි. ඒ නිසා Python කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. අපි කොහොම හරි මේක ගොඩ දාගන්නවා. හොඳට ඉගෙන ගන්නවා කියලා ඔළුවේ තියාගෙන මාත් එක්කම එක දිගටම කරගෙන යන්. ඊට පස්සේ අර අන්තිමට MCQ ටික කරනකොට ඔයාට ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් 70%කට ආසන්න ප්‍රමාණයක් හරි යවා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාලා Python වලට ඉෂුව එකක් නෑ. ඔයා හොඳ මට්ටමක ඉන්නවා කියන්නේ. හරි. ඒ නිසා ඒකට යන්න මේ මුල ඉඳන් පුංචි දේවල් වලින් ඉඳගෙන අපි කරගෙන යමු. හරි. හොඳයි. එහෙනම් ඊළඟ දවසේ අපි හම්බෙමු Python වලින් ආපහු. හරි.